ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ අවස්ථාවේ නිවාඩ් කබ්‍රාල් මැතිතුමාගේ කතාවන් පසුව අදහස් දක්වන්නට අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා, ස්තුතිවන්ත වෙනවා. මම කැමතියි ගරු නිවාඩ් කබ්‍රාල් මැතිතුමනි ඔබතුමාගේ කතාවට මාටින් ලූතර් කිං මැතිතුමාගේ ප්‍රකාශයකින් පිළිතුරු දෙන්න. Nothing in all the world is more dangerous than sincere ignorance and conscientious stupidity. නිර්ව්‍යාජ නොදැනුවත් භාවය හා දැනුවත් අඥාන බව තරම් භයානක වූ අන් කිසිවක් මෙලොව නොමැත. ඔබතුමා පිළිගන්නවා කීම මටත් සතුටට කරුණක්. ගරු කතානායකතුමනි, නොවැම්බර් 16ට මේ රජය නිර්මාණය වෙලා වසරක් වෙනවා. ගමේ කතාවක් තිබෙනවා, හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියලා. මේ එක අවුරුද්දක ප්‍රගති වාර්තාව බලනකොට ඉතිරි අවුරුදු 3-4-5 ගැන අනාවැකි කියන්නට ශාස්ත්‍රකාරයෙක් අවශ්‍ය වන්නේ නැහැ. එදා නිර්මාණය කරපු සෞභාග්‍යයේ දැක්ම අද වන විට අභාග්‍යයේ දැක්ම බවට පත් වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ රජයට හදවතක් නැහැ. පහුගිය දිනවල නාට්‍යයක් පෙන්වුවා, ඒ තමයි හදවත හොරු අරන්. ඒ ඇත්තටම දන්නේ ආණ්ඩුවේ හදවත කවුද ගත්තේ කියලා. නමුත් ජනතාව විඳින දුක වේදනාව දිහා බලනකොට ආණ්ඩුවට හදවතක් නැtei කියලා බොහොම පැහැදිලි. ඒ නිගමනයට එන්නට අපිට දොස්තරලා අවශ්‍ය වන්නේ නැහැ. ඇයි අපි මේ රජයට හදවතක් නැහැ කියන්නේ? ජනාධිපතිවරණය ජයග්‍රහණය කරේ නොවැම්බර් 16 වෙනිදා. කොරෝනා ආවේ මාර්තු මාසේ. බලයට ඇවිල්ලා මාස 4ක කාලයක් තිබුණා ජනතාවට සහන ලබා දීමට. නමුත් පුංචි යම් හෝ සහනයක් රටේ ජනතාවට ලබා දෙන්නට අපොහොසත් වුණා. හාල් මිල අඩු කරනවයි කිව්වා, පරිප්පු අඩු කරනවයි කිව්වා, සැමන් අඩු කරනවයි කිව්වා, සීනි අඩු කරනවයි කිව්වා, තරඟට ගැසට් ගැහුවා. නමුත් අර හරියට කාලගුණ අනාවැකි වගේ වහිනවයි කියනකොට පායනවා, පායනවයි කියනකොට වහිනවා. බඩු මිල බස්සන්න ගැසට් ගහනකොට මුළු රටම දැනගත්තා අනිවාර්යෙන්ම බඩු මිල ඉහළ යන බව. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමති අපේ ගරු අග්‍රාමාත්‍යතුමාට. අපි හැමෝම දන්නවා කොරෝනාව කියන්නේ මාරාන්තික දෙයක්. නමුත් මතක තබා ගන්නට ඕන, මිනිසුන්ගේ බඩගින්නත් මාරාන්තිකයි. මේ මිනිසුන්ගේ බඩගින්දර දැනෙන්නේ නැති ආණ්ඩුවක් කියන එක අද රටේම ජනතාව පිළිගන්නවා. ජනතාවගේ නාඩි දැනෙන්නේ නැහැ. හද ගැස්ම තේරෙන්නේ නැහැ. හදවතේ කැකෑරෙන දුක කඳුල වේදනාව පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ. රජයට කිසිම වුමනාවක් නැහැ අසහනයට පීඩනයට පත්වෙච්ච ජනතාවට සහන ටික ලබා දෙන්න. දැන් අපේ ගරු අග්‍රාමාත්‍යතුමා අපේ මුදල් ඇමතිතුමාට පැහැදිලි කරලා දෙන්නට ඕන මේ අවස්ථාවේ විශේෂයෙන්ම මෙන්න මේ කාරණා. පළවෙනි කාර්තුවේ 2020 ආර්ථික වර්ධන වේගය පිළිබඳව සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරා. ඍණ 1.6යි. ඔතන මම අහන්න කැමතියි ගරු අගමැතිතුමාගෙන්, සාමාන්‍යයෙන්
කාර්තුවක් අවසන් වෙලා දින 75ක් යනකොට මේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ දත්ත ඉදිරිපත් කරනවා. දැන් දෙවෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය ඉදිරිපත් කරන්නට ඕන සැප්තැම්බර් 15 වෙනිදා වෙනකොට. පළවෙනි කාර්තුවේ ඍණ 1.6යි. මම අහන්න කැමතියි ගරු අගමැතිතුමාගෙන් ඇයි දෙවෙනි කාර්තුවේ තුන්වෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ දත්ත ඉදිරිපත් කරන්නේ නැත්තේ? දැන් අපිට ආරංචි ඔක්තෝබර් 15 වෙනිදා ජනසංඛ්‍යාරේඛන දෙපාර්තමේන්තුව කියනවලු විදේශීය විශේෂඥවරුන්ගේ උපදේශකවරුන්ගේ අදහස් නොමැතිව මේ දෙවෙනි කාර්තුවේ තුන්වෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය ඉදිරිපත් කරන්නට අපහසුයි කියලා. මොකද්ද මේ විහිළුව? දැන් මේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ දත්ත ඉදිරිපත් කරන්න වෙන්නේ ජාත්‍යන්තර දෙකේ විශ්වාසනීයත්වය පිළිගැනීම සම්පූර්ණයෙන්ම පළුදු වෙනවා. ඒ විශ්වාසනීයත්වය පිළිගැනීම පළුදු වෙනකොට ශ්‍රේණිගත කිරීම වලින් පහළ වැටෙනවා. අන්න එතකොට ආණ්ඩු පක්ෂය කියනවා මේක විදේශීය කුමන්ත්‍රණයක් කියලා. මම නිවාඩ් කබ්‍රාල් මැතිතුමාට මතක් කරන්නට කැමතියි මොනම හේතුවකටවත් මොනම ආකාරයකට අපි විපක්ෂයක් හැටියට පිට රටවල් වලට ගිහිල්ලා ඕපදූප කියන්න, කේලම් කියන්න, ආණ්ඩු අපහසුතාවයට පත් කරන්න එවන් ගමනක් අපි යන්නේ නැහැ. ඔබතුමා ඒ වගේ වැරදි අදහස් ඉදිරිපත් කරන්නට එපා. අපි අපේ දේශපාලන ගනුදෙනුව බොහෝම නිර්ව්‍යාජව ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ ක්‍රමවේදය තුල අපි ක්‍රියාත්මක කරනවා. මොනම හේතුවකටවත් කේලම් දේශපාලනය ක්‍රියාත්මක කරන්න. ඒක මේ ගරු අගමැතිතුමාත් හොඳින් දන්නවා. ඒක ගරු අගමැතිතුමාත් හොඳින් දන්නවා. ඒව එහෙම සිදුණු කාලයක් තිබෙන්න ඇති. නමුත් ඒ කාලේ දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන්ම ඒ නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්නයි කියලා අපේ කබ්‍රාල් මැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ගරු අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඍණ 1.6යි පළවෙනි කාර්තුව. දෙවෙනි කාර්තුවේ තුන්වෙනි කාර්තුවේ දත්ත ටික ඉදිරිපත් කරන්න. ඒවා ඉදිරිපත් නොකිරීම එක හේතුවක් වෙනවා මේ ශ්‍රේණිගත කිරීම වලින් පහළ වැටෙන. දැන් බලන්න තායිලන්තය දෙවෙනි කාර්තුව ඍණ 12.2 ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙනවා. මැලේසියාව ඍණ 17.1යි. ඉන්දියාව ඍණ 25.1යි. ෆිලිපීනයේ 16.5යි ඍණ. ඉන්දුනීසියාව ඍණ 6.9යි. දැන් අපේ රටට විතරයි අවශ්‍ය වෙලා තිබෙන්නේ විදේශීය උපදේශකවරු. දැන් අන්න ඒකට නම් විදේශීය ආධාර අවශ්‍ය වෙලා තියෙනවා. විදේශීය උපදේශකවරුන් අවශ්‍ය වෙලා තිබෙනවා දෙවෙනි කාර්තුවේ තුන්වෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය එලි දක්වන්න. එහෙම කරන්න එපා. ඒ සංඛ්‍යා ලේඛන සංගවන්න එපයි කියලා ගරු අගමැතිතුමාගෙන් මුදල් ඇමතිතුමාගෙන් බොහෝම කාරුණිකව ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු අගමැතිතුමනි මම මීට පෙර ප්‍රකාශ කරා මේ රටේ ජනතාව අසීමිත අසහනයකින් ඉන්නේ. මහ පොළොවට පය ගහලා සැරිසරනවා නම් ජනතාව ඇසුරු කරනවා නම් ඒ සත්‍යයේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. දැන් අද ත්‍රිරෝද රත රියදුරා කුලී වැඩ කරන අයට කෑම කඩ කරන අයට ඇඟලුම් සේ කන්රැක්ෂස් අඩේ වෙන්න වියට දීවරය කම්කරුවට දුප්පතාට රාජ්‍ය සේවකයන් සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් පදික වෙලෙන්දොන්ට බස් රථවල සුළු සුළු වෙළඳාම් කරපු අය ලොතරැයි විකුණපු අය සපත්තු මහන අය කුඩා ලුත්තැඩියා කරන අය රටකජු විකුණපු අය කුඩා පරිමාණයේ ආපන ශාලා ජංගම රථවලින් ආහාර පාන විකුණපු අය සති පොළවල් වල වෙළඳාම් කරපු අය මේ සමස්ත ජනතාව අද අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. මොකද්ද මේ ආණ්ඩුව ජනවාරි මාසයේ කරේ? රණුක්ගේ වාර්තාවේ තිබුණු 3000 සිට 24000 දක්වා
රාජ්‍ය සේවකින්ගේ පඩි වැඩි කිරීම අපි අනුමත කරපු අරමුදල් සම්පූර්ණයෙන්ම නතර කරා. 3000 සිට 24000 දක්වා පඩි වැඩි කිරීම නතර කරා. එතනින් නතර වුණේ නැහැ. විශ්‍රාමික ප්‍රජාවට ඒ ලබා දුන්නු මූල්‍ය ශක්තිය සම්පූර්ණයෙන්ම කැබිනට් පත්‍රිකාවකින් නතර කරා. මේව නෙවෙයි කරන්න ඕන. අපි කල යුත්තේ ජනතාවගේ හදගැස්ම හඳුනාගෙන හදවතේ කැකෑරෙන දුක කඳුල වේදනාවට පිළියමක් හැටියට සහන ටික ලබා දීමයි කරන්න තිබුණේ. නමුත් ගරු අග්‍රාමාත්‍යතුමනි මේ ආණ්ඩුව බලයට ආපු හැටි මොකද්ද කරේ? පෝසතුන්ට දුන්න බදු සහන. පෝසතුන්ට බදු සහන දුන්නු නිසා ආණ්ඩුවේ බදු ආදායම 29%කින් අඩු වුණා. ටැක්ස් කලෙක්ෂන් බදු එකතු කිරීම අඩු වුණා 32%කින්. මොකද්ද උනේ? ජනතාවට සහන ලබා දිය යුතු කාලයක් එනකොට අපේ රටේ ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ් එක මූල්‍ය උත්තේජක පැකේජ් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කබීර් හෂිම් මැතිතුමා කිව්ව ආකාරයට එංගලන්තේ සුනක් කියන chancellor of the exchequer, ඒ කියන්නේ ෆිනෑන්ස් මිනිස්ටර් මුදල් ඇමතිවරයා හැම ශේෂ්ත්‍රයකම පෞද්ගලික ශේෂ්ත්‍රය වුණා. 80%ක් පඩිය ගෙවනවා. ආණ්ඩුවෙන් ගෙවන්නේ. අපේ රටට එහෙම කරන්නට හැකියාවක් නැහැ. ඇයි? රාජ්‍ය ආදායමෙන් අති විශාල ප්‍රමාණයක් බිලියන 600ක් 800ක් අතර ප්‍රමාණයක් පෝසතුන්ට බදු සහන ලබා දීලා නැති කරගත්තා. අන්න ඒ ප්‍රශ්නේ නිසා සහන ලබා දෙන්නට මේ රජයට හැකියාවක් නැහැ. ඒ වගේම පොඩ්ඩක් බලන්න සංවර්ධනය ගැන ලොකුවට කතා කරා. ප්‍රාග්ධන ආයෝජනය ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් කැප කරන මුදල ජනවාරි ජුලයි මාසයත් සංසන්දනය කරොත් 2019 2020 52%කින් ප්‍රාග්ධන සංවර්ධන වියදම් අඩු වෙලා තිබෙනවා. ඉතින් මේ ප්‍රාග්ධන සංවර්ධනයක් නොමැතිව ප්‍රාග්ධන වියදම් කිරීමක් නොමැතිව කෙසේද අපි ජනතාවට සංවර්ධනයක් උදා කරන්නේ? මම කැමති මේ ප්‍රශ්නය අහන්න. දැන් ගරු අගමැතිතුමාම පිළිගන්නට ඕන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්නට තරඟට ගැසට් ගහලා. දැන් හාල් මිල අඩු කරන්න ගැසට් 4ක් ගහලා තියෙනවා. නමුත් කොච්චර ගැසට් ගැහුවත් සමාවෙන්න මෙතුමා කියනවා 5ක් කියලා. මම ඒක නිවැරදි කරන්න 5ක්. කොච්චර ගැසට් ගැහුවත් නාඩුවල මිල 120යි. ඉතිහාසයේ මේ වගේ මිල වැඩිවීමක් කවදාවත් සිදු වෙලා නැහැ. එතකොට මේ බස්නාහිර පළාත ආශ්‍රිතව ගරු අගමැතිතුමනි අපි පොඩ්ඩක් මේ මිල ගණන් දිහා බලමු. බෝංචි කිලෝ 200යි, කැරට් 160යි, බීට්‍රූට් 160යි, නෝකෝල් 160යි, ගෝවා 160යි, ගෝවා මල් 240යි, ලීක්ස් 160යි, මෑකරල් 160යි, දඹල 160යි, වම්බටු 160යි, පතෝල 160යි, වට්ටක්ක 120යි, තක්කාලි 160යි, අවමිරිස් 400යි, පිපිඤ්ඤා 120යි, වැටකොළු 160යි, රාබු 160යි, අලුකසෙල් 120යි, මුරුංග 160යි. මේ වගේ මිල ගණන් සමග සාමාන්‍ය ජනතාවට ජීවත් වීමේ බරපතල ප්‍රශ්නයක් තිබෙනව නේද? දැන් සැමන් දෙනවයි කිව්ව 200ට. දැන් ගාන 270යි 280යි. බීලුණු 100ට දෙනවයි කිව්වා. දැන් ගාන 200යි. මොහොතකටවත් මම නම් මේ සභාවට බීලුණු අරගෙන ඇවිල්ලා අපි ප්‍රශ්න කරන්නේ නැහැ සැපද සතුටුද සන්තෝෂද කියලා. ඒ වගේ පහත් මට්ටමකට අපි යන්නට යන්නේ නැහැ. නමුත් අවබෝධ කරගන්න මේ තත්ත්වය තුළ රටේ ජනතාව ඉමහත් අසහනයකට ලක් වෙලා තිබෙනවා. දැන් ඊයේ පෙරේද ගහලා තියෙනවා මේ සීනි 85ට දෙනවයි කියලා. නමුත් සීනි 135යි. මේක තමයි මහ පොළොවේ යථාර්ථය. දැන් කහ වලට මොකක්ද වෙලා තියෙන්නේ? කහ කිලෝවක් 750කට මිල නියම කරලා තිබෙනවා. දැන් 3000කට වැඩි ප්‍රමාණයක්. 3000කට වැඩි ඉහළ ගිහිල්ලා. මහා බරපතල හිඟයක්. කවලම් කරලා බරපතල ජාවාරමක් ක්‍රියාත්මක. මෙන්න මේක තමයි ගරු අග්‍රාමාත්‍යතුමනි අද
රටේ සත්‍යය, රටේ යථාර්ථය එක පැත්තකින් දුර්වල මූල්‍ය කළමනාකරණයක් තුළින් රාජ්‍ය ආදායම අහිමි කරගෙන ජනතාවට ලබා දිය යුතු සංවර්ධනය සහනය ලබා දෙන්නට මේ රජයේ අපොහොසත් වෙලා තිබෙනවා. ඉතින් මට මතකයි මේ ජනාධිපතිවරණයේදී ජන දුක නිවාලනවයි කියනකොට විහිළු කරා. ජනතාවගේ සතුට ගැන කතා කරනකොට සමච්චල් කරා. ජනතාවගේ දෙපතුල් ළඟට යන්න ඕනේ කියනොත් දැන් අර ජොන්ස්ටන් ඇමතිතුමා කුටු කුටු ගානවා වගේ රැයට කතාවල් හැදුවා. එතුමා තමයි මේ කතාවේ නිර්මාතෘවරයා. බොහොම සඳයි. දැන් බූටානයේ ගරු කතානායකතුමනි දල දේශීය නිෂ්පාදනය නෙවෙයි දල දේශීය සතුට gross national happiness ගැන බලන්න. හැබැයි අද මොකද්ද වෙලා තියෙන්නේ? අද බොහෝ දෙනෙකුට සත්‍යය තේරිලා. පැහැදිලිව මේ ආණ්ඩුවට ජන දුක නොතේරුණත් ප්‍රේමදාසලට සමගි ජන බලවේගයට ජන දුක තේරෙනවා. අපිට ජන දුක තේරෙනවා පමණක් නෙවෙයි ජනතාවගේ දුක හඳුනාගෙන ජනතාවට විශිෂ්ට සේවාවක් කිරීම අපේ අභිලාෂය බව මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් කොරෝනා හැදුණු අයට බේත් හේත් ලබා දීම තුල බොහෝ අයට අපි සතුටු වෙනවා අපේ රටේ තමන්ගේ ජීවිතේ බේරා ගැනීමේ තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. අපි කනගාටු වෙනවා මේ දෙවෙනි රැල්ල තුල මරණ ගණනාව වැඩි වෙලා තිබෙනවා. දැන් සාමාන්‍යයෙන් කියන දේ තමයි මුව ආවරණ පැලැන්දුවොත් ඒ වගේම සමාජ දුරස්ථ භාවය පැවැත්වුවොත් තමන්ගේ පිරිසිදු භාවය රැකගත්තොත් මේ කොරෝනා වෛරසෙන් බොහෝ දුරට බේරෙන්න පුළුවන් කියන කාරණාව ඉදිරිපත් කළා තියෙනවා. නමුත් දැන් කොරෝනා වෛරසයට අමතරව අමතක කරන්න එපා ආර්ථික වෛරසයක් තියෙනවා. මේ ආර්ථික වෛරසයට තියෙන බෙහෙත මොකද්ද? සහන ලබා දෙන්නට. දැන් අපි යෝජනා කරපු හැම දෙයක් ආරම්භයේ ඉඳලා හැම දෙයක්ම නිවැරදි කියලා ඔප්පු වෙලා තියෙනවා. දැන් මට මතකයි මම යෝජනා කරා 20000ක් ලබා දිය යුතුයි කියලා. දැන් හරිනේ. දැන් නිරෝධානයට ලක් වෙන සති දෙකක නිරෝධානයට ලක් වෙන අයට ආණ්ඩුව දෙනවා 10000ක්. එතන මාසයක් නිරෝධායන වෙනවා නම් හරිනම් පොතේ හැටියට 20000ක් දෙන්න ඕන. එදා 20000ට බැන්නා. දැන් සති දෙකකට දෙනවා 10000. ඒකත් සත්‍ය බවට පත් වෙලා. ඒක තමයි සත්‍යය. ඒක තමයි යථාර්ථය. අපිට පේන දේ තමයි මහජනතාවට මහ ඡන්දෙට කලින් නම් ලොකු ආදරයක් තිබුණා. ආණ්ඩුවට තිබුණා ලොකු උවමනාවක් කොරෝනාව නැති කරගන්න. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි ඡන්දේ නිසා. දැන් මහජනතාව වැඩක් නැහැ. දැන් ඡන්දේ ඉවරයි. දැන් 3/2කුත් අරගෙන ඉවරයි 20ක් අරගෙන ඉවරයි. දැන් කියන්නේ මොකද්ද? පුළුවන් නම් බේරියල්ලා නැතිනම් මැරියල්. කොහොමද පදේ වෙනස් වුණු ආකාරය මැතිවරණයට පෙර සහ මැතිවරණයෙන් පසුව? ගරු අගමැතිතුමනි කලගෙඩි වතුරට දැම්මයි කියලා බඩ පිරෙන්නේ නැහනේ. දැන් කලගෙඩි නෙවෙයි ඔලු ගෙඩි ටික පාවිච්චි කරලා මිනිස්සුන්ට සහන ලබා දෙන්නට දැන්වත් රජයේ කටයුතු කරන්නයි කියලා මම බොහොම කරුණාවෙන් රටවැසියා වෙනුවෙන් මම මේ ආදරණීය ඉල්ලීම කරනවා. දැන් රටටම කිව්ව දේ තමයි ආර්ථිකය ගොඩනගන්න ඒ වගේම කොරෝනාව නැති කරගන්න රටටම දුන්නු පණිවිඩය තමයි අපි මේ සියල්ලක්ම වියත් මගෙන් කරනවා කිය. වියතුන් භාවිතා කරලා මේක ක්‍රියාත්මක කරනවා කිය. දැන් අපිට නම් පෙනෙන්නේ ජනතාවට කෑම නැතුව බෙහෙත් නැතුව ඔබතුමායි කාලය අවසానයි. මට තව වැඩිපුර කාලය තියෙනවා ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමා හැටියට. මහලේකම්තුමා පැහැදිලි කළ දෙයි ඒ සම්ප්‍රදාය. ගරු කතානායකතුමනි දැන් නම් පේන්නේ කෑම නැතුව බෙහෙත් නැතුව
වියත් මගේ නෙවෙයි දැන් යන්නේ සොහොන් මගේ. අද යන ගමන ඒකයි. ජනතාව බඩගින්දරේ වෙවුලනකොට ඒ ගින්දරින් 20 වෙනි සංශෝධනය කියන සුරුට්ටුව පත්තු කරගත්තා. ඒක නම් හොඳ එකකින් කරගත්තා. නමුත් ජනතාවගේ මේ ගින්දර නිවන්නට, මේ දුක්ගින්න නිවන්නට මේ රජයේ කිසිසේත්ම කටයුතු කරලා නැහැ. කරුණා කරලා දැන්වත් මරණින්දෙන් අවදි වෙලා ජනතාවට සහන ලබා දෙන්න කටයුතු කරා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම කැමතියි මගේ කතාව අවසන් කරන්න. මගේ කතාව අවසන් කරන්නට මම උපයෝගී කරගන්නවා ජනාධිපතිවරණ සමයේ අපේ ආණ්ඩු පාර්ශ්වයේ කණ්ඩායම් හදපු දේශපාලන වෙළඳ දැන්වීම. මොකද්ද කිව්වේ? කුස්සියේ උයන්න බඩු නැහැ. කඩේට ගියාම බඩු ගන්න සල්ලි නැහැ. හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක්. මම හිතුවේ නෑ කවදාවත් මේ වෙළඳ දැන්වීම හදපු වියතුන්ට මේ තරම් දිවස් තිබෙනවයි කියලා තමන්ගේ ආණ්ඩු පාලනයක ප්‍රතිවිපාක ගැන ඒ කාලේ ඉඳලම වෙළඳ දැන්වීමක් කරහා ජනතාව දැනුවත් කරන්නට තරම් දිවස් තිබුණයි කියලා මම කිසිසේත්ම විශ්වාස කරේ නෑ. ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ ගරු කතානායකතුමනි මම පැහැදිලිවම මගේ කතාව අවසන් කරනවා මහත්මා ගාන්ධිතුමාගේ විග්‍රහයක් තුලින්. එතුමා විග්‍රහ කරා වහල් භාවය ගැන. වහල් භාවය යනු පාලකින් විසින් ඔබ සම්පූර්ණයෙන්ම විපතට හෙලා ඇති බව ඔබ දැනත් ඔබ විසින් පාලකයාගේ ගුණ ගායනා කිරීම. මම ප්‍රාර්ථනා කරනවා මහත්මා ගාන්ධිතුමාගේ වචන වලින් යම් අවබෝධයක් ලබාගෙන අපේ රට වහල් භාවයකට ලක් කරන්නේ නැතුව අපේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස ජීවත් වීමේ අයිතිය ලබා දෙන්නට මේ රජයට කලගෙඩි නෙවෙයි ඔලුගෙඩි පාවිච්චි කරලා රට ශක්තිමත් කරන්නට රටේ ජනතාවගේ ජන ජීවිතය සුඛිත මුදිත කරවන්නට ප්‍රඥාව පහළ වේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා.